ලිවින් මේ ඔන්ලයින් දේව මෙහිය සමග සම්බන්ධ වෙලා ඉන්න ඔබ හැම කෙනෙක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් ඉතාමත්ම ආදරෙන් අපි පිළිගනු ලබනවා. දේව වචනයේ ගීතාවලිය 145 වන පරිච්ඡේදයේ දාවීදුතුමා මෙසේ සඳහන් කරනවා. මාගේ දෙවි වූ රජුන් වහන්සේ ඔබ උසස් කරන්නෙමි. ඔබගේ නාමයට සදා කාලෙටම ප්‍රශංසා කරන්නෙමි. සෑමදා ඔබට ප්‍රශංසා කරන්නෙමි. සදා කාලෙටම ඔබගේ නාමය වර්ණනා කරන්නෙමි. ස්වාමින් වහන්සේ උතුම්ය බොහෝ සෙයින් ප්‍රශංසාව ලැබිය යුතුය. මේ දවසේ ඒ මහෝත්තම වූ බලවන්ත දෙවියන් වහන්සේව නමස්කාර කරමින් උන්වහන්සේගේ අතිශුද්ධ ස්ථානයට අපි ඇතුල්ව අපි එතුමාව නමස්කාරයෙන් සොයමු. දෙවියන් වහන්සේ නමස්කාර කරමු. දෙවියන් වහන්සේගේ නාමය උසස්, වහන්සේගේ නාමය අනර්ග, වහන්සේගේ නාමය උතුම්. ස්වාමීන් වහන්සේ නමස්කාර කරමු. හalleluya. ස්වාමීන් වහන්සේ ඔබගේ නාමය උසස් කරනවා. ඔබගේ නාමය බලවත්. ඔබගේ නාමය ශුද්ධයි. ඔබගේ නාමය උතුම්. ඔබගේ නාමයට සමාන කරන්න පුළුවන් නාමයක් නැහැ ස්වාමීනි. හalleluya. ඔබ උසස්ය ස්වාමීනි. මා වෙත රැඳෙන්නේ ඔබේ අභියසයි. ඔබ උසස්ය ස්වාමීනි. මා වෙත රැඳෙන්නේ ඔබේ අභියසයි. ඔබ උසස්ය
ඔබ නමදී මගේ රාජ්‍ය හාලෙලූයා ඔබ අප සමගයි මගේ ඔබ සියලු දෙනාටම සුබ දවසක්. මේ අවස්ථාව මට දුන්න බැවින් මම පාස්ටර් රසිකට ස්තුතිවන්ත වෙනවා. අද අපි ගණන් කතාවේ
21 වන පරිච්ඡේදයට යමු. අපි නික්මයාම පොතයි ගණන් කතාව කියවන විට අපිට මේ පොත් දෙකේ පැහැදිලිව පෙන්වන්නේ දෙවියන් වහන්සේගේ සෙනග මිස්රයෙන් පොරොන්දු දේශයට ගිය ගමන ගැන. ඒ දෙවියන් වහන්සේගේ සෙනග මිස්රයෙන් ගලවගෙන කෙලින්ම පොරොන්දු දේශයට ගෙනිච්චේ නැහැ. ප්‍රථමයෙන්ම ඔවුන් ගෙනිච්චේ වනාන්තරය තුලින්. මක්නිසාද ඒ වනාන්තරය තුලින් ඔවුන්ගේ සිතිවිලි වෙනස් කරන්න වෙනවා. වහල්ලුන් හැටියට හිටියේ මිස්රයේ වහලුන්ට ජීවත් වෙන්න හරි අමාරුයි. දේශපාලනය කරන්න බෑ වහලු මනසත් එක්ක. ඒ නිසා දෙවියන් වහන්සේ වනාන්තරයට ගෙනිච්චා හිතන විදිය මනස වෙනස් කරන්න. දැන් අපේ ජීවත් දේශ බලනකොට සබාව දේශ බලනකොට දැන් මාස දෙකක් අපිත් යම් වනාන්තරයක තමයි හිටියේ නේද? යම් වනාන්තරයක තමයි මාස දෙකක් අපි මේ කර්ෆියු නැත්නම් ඇන්දිරි නීතිය නිසා අපි ලොක්ඩවුන් එකේ හිටියා හැමෝම. දෙවියන් වහන්සේ මේ ප්‍රශ්නේ එනවා කියලා දන්නවද? අනිවාර්යෙන්ම දන්නවා. ඒකට ඇයි ඉඩ දුන්නේ? මං හිතන්නේ ඒ ඉඩ දුන්නේ අපිවත් මේ වනාන්තරය තුලින් සබාව හිතන විදිය වෙනස් කරන්න. මන් දන්න විදියට මන් දන්න බොහෝ සභාවන් මං කියන්නේ අපේ සභාව කියලා. ඒ බොහෝ සභාවන් දේශනා කරන පණිවිඩය පොඩ්ඩක් වෙනස්. යේසුස් වහන්සේ දුන්න පණිවිඩයට. ඒ නිසා මං හිතන විදිය අපිව ඒ වහලුභාවයෙන් ඒ කියන්නේ මුදල් වලට වහල්ලු වෙලා හැමෝම සභාවේ හැමදේම මුදල් ගැන අරක ගැන මේක ගැන. ඉතින් මං හිතන විදියට දෙවියන් වහන්සේ සභාවේ තියෙන අර වහලු බව මුදල් වලට තියෙන වහලු බව කඩන්න අපිට මාස දෙකක් දුන්නා. ගෙදර ඉඳන් ස්වාමින් වහන්සේත් එක්ක එකඟ වෙන්න. ස්වාමින් වහන්සේව දැනගන්න. ස්වාමින් වහන්සේගේ හිත දැනගන්න. ඒ නිසා අපිත් යම් මේ වනාන්තරයෙන් මොකද්ද මේ පදයෙන් අපිට මේ පරිච්ඡේදයෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් දෙයක් ගැන. මේ පරිච්ඡේදයෙන් මේ පුදුම කතාවක් තියෙන්නේ. සාමාන්‍යයෙන් දන්න කතාවක් නෙවෙයි. හැමෝම කතා කරන්නේ මේ පදය ගැන වැඩිය. මොකද මේ පදයේ තියෙන්නේ දෙවියන් වහන්සේගේ සෙනග ඊශ්‍රායල් ජාතිකයන් මේ වනාන්තරයේ ඉන්නකොට 7 නැත්නම් 10 පාරක් දෙවියන් වහන්සේ සහ මෝසෙස් කැරලි ගසන්න පටන් ගත්තා. එක පාරක් නෙවෙයි 7 නැත්නම් 10 පාරක් විතර. මේක තමයි මං හිතන්නේ අන්තිම පාර. මම දන්න විදිහට මේක තමයි අන්තිම පාර. මේක අන්තිම පාර වුණේ කොහොමද? මේ කතාව බලනකොට නැවතත් 4 වෙනි පදයේ කියනවා ජනතාවගේ ආත්මය මගදී ඊටාම අධෛර්යයටපත් විය. 5 වෙනි පදයේ කියනවා සෙනග දෙවියන් වහන්සේට සහ මෝසෙස්ට විරුද්ධව කතා කරන්න පටන් ගත්තා. හරිද? මේ සෙනග දිහා බලනකොට උන් ගැන පොඩ්ඩක් උන් දිසා බලනකොට අපිට පේනවා ඔවුන්ට හාස්කම් හැමදාම සිදු වුණා. දෙවියන් වහන්සේගේ පුදුම හාස්කම් වුණා. මිස්රයේ වුණා. මිස්රයෙන් පිටත් වෙලා වනාන්තරයට එනකොට වනාන්තරේ හැමදාම උදේටයි රැයටයි වලාකුළක්ද ගිනි කුළුණක්ද ඒ වගේම දෙවියන් වහන්සේ ආහාරද හැමදාම සැපේ. ඉතින් මොහොන් දෙවියන් වහන්සේගේ පුදුම හාස්කම් හැමදාම දැක්කා. හාස්කම් දැක්කට ඔවුන්ගේ හදවත දෙවියන් වහන්සේ තුලක තිබ්බේ. දෙවියන් වහන්සේ තුල නෙවෙයි තිබ්බේ. ඒ හාස්කම් දැකලා ඒක තමයි ඒකයි මම කියන්නේ අද ස්වභාව වෙනස් වෙන්න ඕනේ. බොහෝ කට්ටිය හාස්කම් පිටිපස්සෙන් දුවනවා. අතන හාස්කමක් වුණොත් මේ මෙතන අතරලා දාලා අතන දුවනවා. නේ? ඒක ඇත්තටම මම හිතන්නේ මේ වහල් භාවයක්. ඒක වෙනස් කරන්න ඕනේ. මොකද දෙවියන් වහන්සේ හැමදාම අවුරුදු 40කට හාස්කම් කළා. ඔන්න සෙනග මොකද්ද කියන්නේ? දෙවියන් වහන්සේට විරුද්ධව කතා කරන්න පටන් ගත්තා. මෝසෙස්ට විරුද්ධව කැරලි ගහන්න පටන් ගත්තා. කොහොමද මේ දෙවියන් වහන්සේගේ මිනිස්සු මෙතන ඉඳන් මෙතනට ආවේ?
නිදහස ලැබලා හාස්කම් හැමදාම දැකලා දැන් දෙවියන් වහන්සේට විරුද්ධව කතා කරනවා. කොහොමද එතනට එන්නේ? කොහොමද එතනට එන්නේ? මොකද එතනට ආවට පස්සේ දෙවියන් වහන්සේ පුදුම විසඳුමක් කෙරුවා. පුදුම දඬුවමක් කෙරුවා. පුදුම විසඳුමක් කෙරුවා. දඬුවම මොකද්ද? ගිනි සර්පයක්. ගිනි සර්පෙන් එව්වා. සර්පයා දෂ්ට කරනකොට මිනිස්සු මැරෙන්න පටන් ගත්තා. විසඳුම මොකද්ද? සර්පෙක් ලෝකඩ සර්පෙක් අරන් පොල්ලක දාලා උස්සන්න කිව්වා. ඒ සර්පයා දිහා බලනකොට බලන එක්කෙනා සුව වුණා. මේක තාමත් පුදුම විසඳුම මම දන්න විදියට. ඉස්සර සර්පයා දිහා බලන සර්පයෙන් කිව්වා දෂ්ට කරන්න. ඊට පස්සේ සර්පයා දිහා බලන්න කිව්වා සුවය ලබන්න. පුදුම විසඳුමක්. ඇයි මේ තත්ත්වයට ආවේ? ප්‍රථම කරුණ තමයි අපි හැමදේනම බලා ගන්න ඕනේ කරුණක් තමයි අධෛර්යකමට විසඳුමක් සෙව්වේ නැත්තම් අධෛර්යකමින් මොකද්ද වෙන්නේ? විසක් නැත්තම් වසක් ඇති වෙනවා. වස හරිද? හදවතේ වසක් ඇති වෙනවා. මේ විස වස හදවතේ අධෛර්යකමින් වෙන තත්ත්වයකට පත් කරනවා. හරිද? කොහොමද මේ දැන් ප්‍රථමයෙන් අපි ලිව්වේ 4 වෙනි පදේ කිව්වා අධෛර්යව හිටියේ. ඒ 5 වෙනි ඡේදයේ මොකද්ද කියන්නේ? දෙවියන් වහන්සේ විරුද්ධව කතා කරුවා. නේ? උතන මොකක් හරි වෙනසක් වෙලා තියෙනවා. ඉතින් අපි බලන්න ඕනේ මේ කැරලි භාවයට මොකද්ද හේතුව? මුල මොකද්ද? මුල තමයි අවිශ්වාසකම. ඉතින් මම අද මේක පෙන්වන්න කැමති මේ ගමනක් තියෙනවා. අධෛර්ය වෙනකොට අධෛර්යකම ඒකට විසඳුමක් අපි හෙව්වේ නැත්තම් ඒ වස සහ අර විස වස නිසා අධෛර්යකම අවිශ්වාසයටපත් වෙනවා. එතනින් ආයෙත් ඒ විස වස අවිශ්වාසයෙන් කැරලි භාවයටපත් කරනවා. ඉතින් මේක ඊටාත්ම වැදගත් කාරණයක්. ඇයි අපිත් අද මේ වනාන්තරයේ ඉන්නකොට අපිටත් අපි දකින දේවල් සියලු දෙනාටම තියෙනවා. මුදල් ප්‍රශ්න තියෙනවා. දැන් බොහෝ අයට රැකියා ප්‍රශ්න තියෙනවා. මේ වගේ දේවල් බලනකොට මොකද්ද වෙන්නේ? අධෛර්ය වෙනවා. අධෛර්ය වෙනවා. මේ අධෛර්යමත් තත්වයෙන් ගැලවුණ නැත්නම් එතනින් යනවා අධෛර්යයෙන් අවිශ්වාසයට යනවා. අවිශ්වාසයෙන් කැරලි බාට. ඉතින් මේක ඉතාමත් වැදගත් කරුණක්. අපි කිතුරුවන් යටියට අධෛර්යයටපත් වෙනකොට ශනිකව ඒක දෙවියන් වහන්සේට ගෙනල්ලා ඒකට විසඳුමක් හොයන්න අවශ්‍යමයි. නැත්තම් මං කිව්වේ විදිහට අපේ හදවත් තුළ විෂ නිෂ්පාදනය වෙනවා. විෂ නිෂ්පාදනය වෙනවා. ඉතින් මේක නවත්තන්න ඕනේ. මේක නවත්තන්න ඕනේ. දැන් එපීස පොතේ බැලුවොත් එපීස 4 26 27 වන පදවල මොකක්ද කියන්නේ? කෝප වී පවු නොකරන්න ඔබේ උදහසට සූර්ය බැස නොයන්න යක්ෂයාට තැනක් දෙන්න එපා. මේකෙන් කියන්නේ ඇයි? ඒ කියන්නේ යම් කෝපයක් අපේ හදවත වලට ඇතුල් වෙනකොට ඒකට ශනිකව විසඳුමක් හොයන්න. ඕකට ශනිකව විසඳුමක් කියුවේ නැත්තම් මොකද්ද වෙන්නේ? ඕක ඉදිරියට ගෙනිච්චොත් මොකද්ද වෙන්නේ? යක්ෂයාට තැනක් දෙනවා. අධෛර්යකමට මේ සිස්ටම් එක අපිට පාවිච්චි කරන්න වෙනවා. මේ සිස්ටම් එක. ඇයි? අධෛර්ය වුණ හැටියම දෙවියන් වහන්සේ තුල ගිහිල්ලා දෙවියන් වහන්සේට ගිහිල්ලා දෙවියන් වහන්සේගෙන් මේ ප්‍රශ්නය විසඳ ගන්න ඕනේ. ඒ විසඳුවේ නැත්නම් අර මං කිව්වා වගේ මේ විෂ නිෂ්පාදනය වෙනවා අපි තුල. විෂ නිෂ්පාදනය වෙනවා. ඒක තමයි පළමු කරුණ. ඉතින් දැන් ආයි කතාවට යමු. ඒ කතාවේ මොකද්ද කියන්නේ? මං කිව්ව විදිහට පුදුම විසඳුමක් දුන්නා දෙවියන් වහන්සේ. උන් කරපු දේ නිසා, උන් කරපු කැරලිභාවය නිසා, දෙවියන් වහන්සේ සහ මොසෙස්ට විරුද්ධව කතා කරපු නිසා සර්පයන් යුගොත් දෙවියන් වහන්සේ.
උන් සර්පයන් දෂ්ට කෙරුවට පස්සේ මැරෙන්න පටන් ගත්තා. ඒක දඬුවම. හරිද? දඬුවම. විසඳුම මොකද්ද? විසඳුම තමයි සර්පයාව පොල්ලක දාලා උස්සනකොට මං හිතන්නේ මේ ලෝකඩ සර්පේ. ලෝකඩෙන් හදපු සර්පේ විසඳ මේ උස්සලා තබනකොට ඒ සර්පයා දෙස බලන කට්ටිය සුව ලැබුණා. පුදුම විසඳුමක් නේද? ඇයි මේ සර්පයන්ව ගෙනාවේ? ඇයි දෙවියන් වහන්සේ සර්පයන්ව ගෙනාවේ? මොකද්ද මේකෙන් තේරුම? සර්පයාගේ තේරුම මොකද්ද? මේකෙන් මොකද්ද දෙවියන් වහන්සේ පෙන්වන්න හැදුවේ? දැන් මිස්රයෙන් ආපු සෙනග දිහා බලනකොට ඌ කොහෙද සර්පයෝ දැක්කේ? කොහෙද සර්පයෝ දැක්කේ? ඌ සර්පයෝ දැක්කේ මිස්රේ. මිස්රේ ප්‍රසිද්ධව පේන්න ඉන්නවා සර්පයා. හැමතැනම බලනකොට ඇයි? මිස්රේ සර්පයන් දෙවියන් හැටියට නියෝජනය කරනවා. මේක පැහැදිලිව පේනවා. අපි මේ පාරාවෝගේ හිස වැස්ම දිහා බලනකොට හිස වැස්මේ මේ මැද තියෙනවා සර්පෙක් ඉන්නවා. මේව නාගයෙක් ඇත්තටම. ඉතින් මොවුන් මේ ඊශ්‍රායල් ජනතාව සර්පය දැකලා තියෙනවා. ඒ ඔවුන් සර්පය දැකලා තියෙන්නේ මිස්රේ. මේක පොඩ්ඩක් පැහැදිලි කරගන්න. පැහැදිලිව අදහ ගන්න ඕනේ. මේ මිස්රේ සර්පයා කියන්නේ ඔවුන් නමස්කාර කරපු හිරු දෙවියන්. හිරු දෙවියන්ගේ නම රා. හිරු දෙවියන්ගේ දියණියගේ නම මේ වඩ්ජෙට්. යා තමයි මේ සර්පයාගේ සංකේතය ලබා. ඉතින් හැමෝම ඒක දිහා බලලා සර්පයාට නමස්කාර කරනවා මිස්රේ. දැන් මෙතනට ආවට පස්සේ දැන් බලමු මේගොල්ලන්ගේ ප්‍රශ්නේ මොකක්ද? දැන් හැම වෙලේම වනාන්තරයේ අවුරුදු 40ක් ඊශ්‍රායල් සෙනග මොකද්ද කෙරුවේ? දෙවියන් වහන්සේට විරුද්ධව කතා කරනකොට මොකද්ද කිව්වේ? ඇයි අපි මෙතනට ගෙනාවේ? කාන්තාරයට ගෙනාවේ නැත්නම් මේ වනාන්තරයට ගෙනාවේ? අපි මරන්නද? අපි මිස්රේ හිටියනම් කොච්චර හොඳද? නේ? හැම වෙලේම දැන් මේ පාරත් බලන්න මේ පදයේ ගණන් කතාවේ දැන් 21 වෙනි පරිච්ඡේදය බලනකොට මොකද එතනත් කිව්වේ මොකද්ද? අපි මිස්රේ හිටියනම් කොච්චර හොඳද? නේ? ඒගොල්ලෝ හැම වෙලේම මිස්රේ දිහා බලාගෙන හිටියේ. දෙවියන් වහන්සේගේ නිසා නේ. දෙවියන් වහන්සේ අවුරුදු 40ක් හාස්කම් කෙරුවා. හැමදාම මං කිව්ව විදියට උදේට නැගිටලා එළියට ගිය හැටිම මොකද්ද පේන්නේ? ලොකු වලාකුළක් පේනවා. අර හිරු අවුවෙන් තැම්බුන්නේ, පිච්චුන්නේ. මොකද දෙවියන් වහන්සේ වලාකුළක් මේ බලාගත්තා. රැට ඒගොල්ලෝ ලයිට් තිබ්බේ නැහැ. පොල් තෙල් තිබ්බේ නැහැ, භූමි තෙල් තිබ්බේ නැහැ. මොකක්ද තිබ්බේ? දෙවියන් වහන්සේගේ ආලෝකය. ඉතින් කන්න යනකොට මොකද උදේ පාන්දර දෙවියන් වහන්සේ මන්නා ගෙනල්ලා දෙනවා. හැමදාම දෙවියන් වහන්සේ හිටිය හොඳටම පේන්න. ඒ සෙනග දෙවියන් වහන්සේ නෙවෙයි. දිසා නෙවෙයි බලාගෙන හිටියේ මිස්රේ දිසා. මිස්රේ දිසා. ඒ නිසා මන් දන්නේ විදියට දෙවියන් වහන්සේ මොවුන්ට කිව්වා සර්පයන් කියන්නේ මිස්රේ. හරිද? දෙවියන්ට පාඩමක් ඉගෙනුවා. මාත් එක්ක ඉදිරියට යන්න බෑ මිස්රිය දෙස බල. හරිද? ඉතින් ඔවුන්ට මොකද්ද කිව්වේ? අර සර්පයාව අර පොල්ලෙන් උස්සලා බලන්න කියන ඒකෙන් මොකද්ද හැංගින්නේ අපිට? ඒකෙන් දෙවියන් වහන්සේ මේ සෙනගට කියන්නේ සර්පයා දෙස බලනකොට ඔබේ හදවතේ තත්ත්වය ඔබට පේනවා. ඔබේ හදවතේ තත්ත්වය අදාරියකම අවිශ්වාසය කැරලිභාවය ඔක්කොම කියන්නේ දෙවියන් වහන්සේට විරුද්ධව නේ. ඒ හැමෝම අපිටත් මේක වෙනවා. මේ වගේ අවස්ථාවල අපේ අර අවිශ්වාසය තත්ත්වයට එනකොට දෙවියන් වහන්සේත් එක්ක කැරලි ගහනකොට මොකද අපි දකින්නේ මොකද? දෙවියන් වහන්සේගේ මේක නෑ, දෙවියන් වහන්සේ මේක කරන්නේ මේක ඉන්නේ හැමදේම අපිට පේන්නේ දෙවියන් වහන්සේගේ තියෙන පැත්තෙන් තියෙන ප්‍රශ්න නේද? මේ කතාවෙන් දෙවියන් වහන්සේ මොකද්ද කරන්නේ? අර සර්පයා දිස්ස බලන්න කියනකොට ඒගොල්ලන් සර්පයා දිස්ස බලනකොට ඒගොල්ලන්ට හැඟුණා අපි දෙවියන් වහන්සේ දෙස නෙවෙයිනේ බලන්නේ. අපි මෙච්චර කල් මිස්රයේ දිස්ස බලන්නේ. මිස්රයේ ඉන්න දෙවිවරුන් දෙස බලන්නේ. ඉතින් ඒගොල්ලන් එක දැකලා සුව වුණාට
මම දන්න විදියට හදවත වෙනස් වුණා. ඇත්තටම මේ පොත් දෙක කියවනකොට ගණන් කතාවයි නික්මයන් පොතයි ගණන් කතාවේ පැහැදිලි වෙනවා මේ අවස්ථාවෙන් පස්සේ ඔවුන් දෙවියන් වහන්සේ සහ මෝසෙස් විරුද්ධව කැරලි ගැස්සේ නැහැ. වෙනසක් වුණා. උතර වෙනසක් වුණා. ඇයි සර්පයන් මං කිව්වේ විදිහට බයිබලයේ දිහා බලනකොට බයිබලයේ සර්පයන් පළමුවතාවට පෙන්වන්නේ කොහෙද? ඒදන් නුවනේ ආදම් සහ ඒව. මොකද්ද සර්පය ඒ වෙලාවේ කියන්නේ? ඒ අවස්ථාවේ සර්පය ඇවිල්ලා කිව්වා ඒදම් සහ ඒවට කිව්වා කතා කළා දෙවියන් වහන්සේ ඒ දෙන්න අතර තිබ්බ දෙවියන් වහන්සේ අතර තිබ්බ සම්බන්ධතාවය කැඩුවා. කොහොමද කැඩුවේ? අවිශ්වාසය. කෙලින්ම කිව්ව දෙවියන් වහන්සේ කියන විදිහට ඕගලන්ට සලකන්නේ. තව තියෙනවා මේ ටික ලබා දුන්නොත් ඔබත් දෙවියන් වහන්සේ වගේ වෙයි කියලා. ඒකෙන් මොකද වෙන්නේ? අධෛර්යකමක් වුණා. ඇති වුණා. ඒ දෙවියන් වහන්සේ අපි තමයි සම්පූර්ණයෙන් නැහැ. ඊට පස්සේ තව කතා කරන්න පටන් ගත්තා. ඒකෙන් ගියේ අවිශ්වාසයට ගියා. අන්තිමට මොකද වුනේ? දෙවියන් වහන්සේට විරුද්ධව ක්‍රියා කෙරුවා. කැරලි ගන්න පටන් ගත්තා. ඒක තමයි අදත් කරන්නේ. ඔය සර්පයා අදත් අපිට ඕකමයි කරන්නේ. අපි වැටිලා ඉන්නකොට අපි අවිශ්වාස තත්වයට වැටෙනකොට ඔයවිලා කතා කරනවා. අපිටත් ඇවිල්ලා ඒ වගේම කතා කරනවා. ඔය සර්පයා මරන්න ඕනේ. ඔය සර්පයාව මරන්න ඕනේ. ඔය සර්පයා කියන දේවල් අපිට අහගන්න හරි හොඳ නෑ. ඔක අහගත්තොත් මොකද්ද වෙන්නේ? ඔව් අපි තුලට මේ විසක් දානවා. හරිද? ඒ විස අපේ හදවත් තුල ක්‍රියා කළා අපි දෙවියන් අවිශ්වාසයෙන් යනවා කැරලි භාවයට. ඒක තමයි වෙන්නේ. දැන් තව වැදගත් පදයක් තියෙනවා දෙක රාජාවලිය 18 අතර. මේක අවුරුදු 500කට පස්සේ. හරිද? මේ කතාවෙන් අවුරුදු 500කට පස්සේ හෙසකාය රජු මොකද්ද කරන්නේ? හෙසකාය රජු ගැන කතා කරන්නේ. ඒකෙන් පැහැදිලිව කියනවා මෝසෙස් සෑදූ ලෝකඩ සර්පයා ඔහු බිය දමා මන්ද බිය දැමුවේය. ඔහු සර්පයාව කුඩු කරලා දැම්මා. හරිද? මන්ද ඊශ්‍රායල් ජනතාව ඒ සඳහා පූජා ඔප්පු කළ බැවින්. මේ මිනිස්යන්ට තියෙන ප්‍රශ්නය තමයි අපි දෙවියන් වහන්සේට නමස්කාර කරන්නේ නැත්නම් අපි අනිවාර්යෙන් වෙන දෙයකට නමස්කාර කරනවා. දැන් මේගොල්ලන් මේ වනාන්තරයෙන් එළියට ගෙනාව පස්සේ පොරුණු දේශයට ගෙනිච්චට පස්සේ උන් තාම දැන් මොකද කරන්නේ? අර සර්පයා දෙස බල ඒකට නමස්කාර කරනවා. ඔක අපි තුල තියෙන ප්‍රශ්නයක්. ඒක කඩලා දාන්න ඕනේ. එතන හිම ජීවත් වෙන්න බෑ. දෙවියන් වහන්සේ දෙස බලලා ජීවත් වෙන්න ඕනේ. දැන් අපි මේ පදයෙන් වැදගත් කරුණු දෙකක් දැක්කා. පළවෙනි කරුණ තමයි අපි තුල යම් අවිශ්වාස තත්ත්වයට පෙර අධෛර්යමත් තත්ත්වයේ ඉන්නකොට අපිට ඒක ශනිකව දෙවියන් වහන්සේ තුල විසඳන්න ඕනේ. මට මතකයි අවුරුදු කීපයකට පෙර මගේ නිවස මට විකුණන්න වුණා. ඒ වෙලාවේ මොකද මේ බැංකුවට මේ ලෝන් එකක් ගෙවන්න තිබ්බා. හරිද? ඉතින් නිවස විකුණන්න වුණා. ඒක මම ඉතාමත්ම අධෛර්ය වුණා. මොකද මං හිතුවේ දෙවියන් අපි ආඥා කරගෙන හිටියේ අපි හිතන අර අන්තිම මොහොතේ දෙවියන් වහන්සේ හාස්කමක් කළා ඒ මුදල් ටික මට දීලා මගේ නිවස වියරගන්න කියලා. එහෙම වුණේ නැහැ. නිවස විකුණන්න වුණා. ඒ සුමානේ මං ඉතාමත්ම අධෛර්ය තත්ත්වයටපත් වුණා. මම යක්ෂයා කියන දේවල් වලට යක්ෂයාගේ සර්පයාගේ කටහඬට ඉඩ දුන්නේ. මොකද්ද මං කියුවේ? ක්ෂණිකව ඒ ප්‍රශ්නේ අර මං දෙවියන් වහන්සේට ගියා. මං ගිහලා යාඥා කරුවා. ස්වාමීනි ඇයි මම මේ තත්ත්වයේ ඉන්නේ? මා තුල පව් තියනවාද? මම යක්ෂයාට මගේ අවස්ථාවක් දුන්නද? යක්ෂයාට මට මෙහෙම දඬුවම් කරන්න. දෙවෙනි ප්‍රශ්නේ තමයි ස්වාමීනි මම මේ ආත්මික සත්‍යෙන් තව ඉන්න ඕනේද? ආත්මික සත්‍යෙන් හිටියේ නැද්ද ස්වාමීනි? තුන්වෙනි ප්‍රශ්නේ තමයි මම අහුවේ ස්වාමීනි ඔබ මේකට ඉඩ දෙනවද? ඔබේ ප්ලෑන් එකක්ද මේක? ඔබේ සැලැස්මක්ද මේක?
එහෙම මම යාඥා කරුවා. මම යක්ෂයාට ඉඩ දුන්නේ නැහැ. එහෙත් හදවත වැටිලා හිටියේ. අධෛර්යම තත්ත්වක හිටියේ. හරි. ඒත් ඒ ඉරිදා සර්විස් එක ඉවරුණාට පස්සේ මම එළියට යන්න ඉස්සර භාර්යාව මාව අරන් ගිහිල්ලා යාඥා කරගත්තා. ඒ යාඥා කරන සහෝදරයා මට කිව්වා ඔබ මේ ප්‍රශ්න තුනක් අහනවා. කෙටියෙන් කිව්වොත් ඔහු මං හිතපු ප්‍රශ්න තුනටම දෙවියන් වහන්සේ ඔහුට පෙන්නලා තිබ්බා. ඉතින් ඔහු කිව්වා මෙහෙම ප්‍රශ්න තුනක් අහනවා. මේ පවු නිසා නෙවෙයි, ආත්මික සටන නිසා නෙවෙයි, දෙවියන් වහන්සේගේ සැලැස්ම මේක. ඔබ වෙනස් කරන්න හදනවා ඔබේ සැලැස්ම. ඒක කිව්වේ හැටියෙම ඒ අධෛර්ය තත්ත්වෙමයි කෙලින්ම නැගිට්ටා. එතන තිබ්බේ අර මේ වස. ඒ වස මේ මගේ මාව අවිශ්වාසයට ගෙනියන්න ඉස්සර මම දෙවියන් වහන්සේ සමග විසඳුමක් කිව්වා. ඒ වගේම මම හැමෝටම කියන්න කැමතියි. ඒ තත්ත්වෙ ඉන්නවා නම් අද දෙවියන් වහන්සේ සමග මේ අධෛර්යකම නැති කරන්න. ඒක කඩන්න. ඉඩ දෙන්න එපා. ඉඩ දුන්නොත් මොකද්ද වෙන්නේ? අධෛර්යකම අවිශ්වාසයට යනවා. අවිශ්වාසයෙන් කැරල්ලට යනවා. ඉතින් මේක වෙනස් කරන්න ඕනේ. දෙවෙනි කාර්යය මොකද්ද? අර සර්පයා දෙස බැලුවා වගේ අපි අපේ හදවත තුල බලන්න ඕනේ. දෙවියන් වහන්සේ විරුද්ධව කතා කරන්න ඉස්සර මෙහෙම කරන්නේ අරම කරන්නේ කියන්නේ ඉස්සර අපේ හදවතේ තත්ත්වය බලන්න. අපේ හදවතේ තත්ත්වය බලන්න. දෙවියන් වහන්සේ මේ පදයක් තියෙනවා මේ මාක් පොතේ 9 වෙනි පදයේ 21 සිට 25 දක්වා. මේ කතාවේ දෙවියන් වහන්සේට යේසුස් වහන්සේට පියෙක් වෙනවා. ඔහුගේ පුතාට මේ යක්ෂ ආත්මයකින් වැහි ඉන්නේ. ඉතින් ගෝලයන්ට මේ යක්ෂයාව දුරු කරන්න බැරි වුණා. ඉතින් තාත්තා ඇවිල්ලා යේසුස් වහන්සේට කිව්වා ස්වාමිනී මට යම් දෙයක් කරලා දෙන්න. මගේ පුතාට ඉතාමත්ම අමාරුයි. ඌව තුවාල වෙන මේ යක්ෂයා නෑව තුවාල කරනවා. යම් දෙයක් කරන්න පුළුවන්ද කියලා. ඒත් අමුතු ප්‍රශ්නයක් මේ ප්‍රශ්නයක් යේසුස් වහන්සේ අමුතු ප්‍රශ්නයක් අහනවා. අපි සාමාන්‍යයෙන් යේසුස් වහන්සේගේ හාස්කම් බලනකොට මේ වගේ වැඩි ප්‍රශ්න ඇහුවේ නෑ. මේ අවස්ථාවේ ප්‍රශ්නයක් අහනවා. සාමාන්‍යයෙන් යේසුස් වහන්සේ සුව කරනවා නම් කෙලින්ම වචනේ සුව වෙනවා. දැන් තාත්තට කතා කරලා අහනවා තාත්තගෙන් අහනවා මේක කොච්චර කාලයක් සිදු වෙලා තියෙනවද කියලා. කොච්චර කාල සීමාව ඇහුවා. තාත්තා නම් කිව්වා උපන් කාලයෙන්ම මේක වුණා. උපතෙන්ම වුණ දෙයක් මේක. හරිද? ඊට පස්සේ මොකද යේසුස් වහන්සේ තාත්තට කියන්නේ? තාත්තට කියන්නේ මේකයි. ඔබ විශ්වාස කළොත් ඔබට සුව ලැබෙයි කියලා. මොකද්ද තාත්තා කියන්නේ? තාත්තා කියනවා ස්වාමිනී ඔබ කියන දේ මම විශ්වාස කරනවා. ඒත් මගේ හදවත තුල තියෙන අවිශ්වාසයට යාඥා කරන්න. ඒක තමයි මම අද කියන්න කැමති. අපේ හදවත දිහා බලන්න. අපේ හදවතේ මොකක්ද තියෙන්නේ? අවිශ්වාසය තියනවාද? අපි පසුතැවිලි වෙලා යේසුස් වහන්සේට කියන්න ඕනේ ස්වාමිනී මගේ හදවත වෙනස් කරන්න. මගේ හදවත සුව කරන්න. ඒ වගේ හදවතක් අද හදාගමු. දෙවියන් වහන්සේ සූදානම්. අපිව නිදහස් කරන්න සූදානම්. දෙවියන් වහන්සේ අපිව පොරොන්දු දේශයට ගේනවමයි. සබාව අර වනාන්තරයෙන් පොරොන්දුවට අනිවාර්යෙන්ම ගේනවා. දැන් මේ ලොක්ඩවුන් ඇඳිරි නීතිය ඉවත් කරුවේ පස්සේ මං හිතන විදියට දෙවියන් වහන්සේගේ අර පොරොන්දු කාලයට අපි අතුල් වෙනවා. ඒත් එහෙම අතුල් වෙන්න නම් අපේ හදවත් හරියට හදා ගන්න ඕනේ. අවිශ්වාසයෙන් පොරොන්දු දේශයට යන්න බෑ. ඒවා වෙනස් කරන්න. ඉතින් අද අපේ හදවත් තුල බලමු මොකද්ද තියෙන්නේ. ඒක ඒකට ෂණික විසඳුමක් හොයමු. දෙවෙනි එක අපි පසුතැවෙමු. ස්වාමිනී බොහෝ දෙනෙක්ට මේ ප්‍රශ්නේ තියෙනවා. ස්වාමීන් වහන්සේ විශ්වාස කරන්න බෑ. අපි සභාවට එනවා. අපි හුඟක් දේවල් කරනවා. කිතුණුවන් හැටියට. ඒත් හදවතේ කිසිම විශ්වාසයක් නැහැ. ඒක කඩන්න ඕනේ. ඒකට ඉඩ දෙන්න එපා. මොකද අන්තිමට අපේ හදවත් තුළ කැරලි භාවයක් ඇති වෙනවා. අනිත් කට්ටියට ඕක පෙන්වන්නේ ඒ ඇතුළේ දෙනවා. ඒක කඩන්න.
ඒක තමයි දෙවියන් වහන්සේ අපි තුල කරන්නේ මේ අවස්ථාවේ. මේ දවස්වල අපේ ඇතුළේ තියෙන தත්ත්වය තමයි අපිට පෙන්වන්නේ. මේක බලා ගන්න. මොකද්ද අපේ හදවතේ තියෙන්නේ? අපේ ඇදහිල්ල මොන වගේ ඇදහිල්ලද තියෙන්නේ? ඇදහිල්ල හදා ගන්නවා. ඉතින් අපි අද සියලු දෙනාම දෙවියන් වහන්සේට පැමිණෙලා අපේ தත්ත්වය බලලා ඒකේ සුබ ලැබෙලා මොකද යේසුස් වහන්සේ කියනවා යෝහන් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 13 14 සිට 18 කිව්වොත් කියනවා මෝසස් වනාන්තරයේ සර්පයා ඔසවා තැබුවා මෙන් මනුෂ්‍ය පුත්‍රයාද ඔසවා තැබිය යුතුයි. එබැවින් උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නාට සදාකාල් ජීවනය ලැබේවා. අර සර්පයා දෙස බලන කට්ටියට මොකද්ද උනේ? ඒ වෙලාවේ සුවය ලැබුණා. එහෙත් අපි දන්න විදිහට ඒ සෙනඟ පොරොන්දුට ගියේ නැහැ. පොරොන්දු දේශෙට ගියේ නැහැ. මොකද යේසුස් වහන්සේ කියන්නේ? මාව ඔසවනකොට මා දෙස බලන කට්ටියට මොකද්ද? සදාකාලී ජීවිතය. සදාකාලී ජීවිතය. ඒ කියන්නේ පොරොන්දුවටත් යනවා. පොරොන්දු දේශයටත් යනවා. ඊට පස්සේ සදාකාලීටත් යනවා. ඉතින් මම කැමති ඔබට පොඩ්ඩක් ධෛර්යමත් කරන්න. අද සර්පයෝ දෙස බලන්න ඕනේ නැහැ. හරිද? අපිට බලා යුතු එක තමයි. ඒ කියන්නේ යේසුස් වහන්සේ දෙස. යේසුස් වහන්සේ දෙස. එබ්‍රේ පොතේ 12:1-2 කියනවා මොකද්ද? අපි උසන බර පැත්තකට දාලා අපේ පව්වල් අපිව දුර්වල කරන පව්වලට පැත්තකට දාලා මේ තරගය දුවමු. යේසුස් වහන්සේ දෙස බලන්න. යේසුස් වහන්සේ දෙස බලන්න. ඔව් අපේ කතෘවරයාණන් සහ පරිපූර්ණකයාණන්. අපි මෙහෙම තමයි මේ විදිහට ජීවත් වුණොත් අනිවාර්යෙන්ම අපි වනාන්තරේ නැති වෙන්නේ. අපි පොරොන්දුට යනවා. ඉන්පසු යේසුස් වහන්සේ කිව්වා වගේ අපි යේසුස් වහන්සේක සමග ඉන්නවා. සියලු දෙනාටම යේසු පිහිටයි. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, අපි අද දවසේ ස්වාමීන් වහන්සේ තුල එක්සත්ව සුදු මේසේ පංගුකාරකම දරන්නට යනවා. අපි සිටින නිවස තුල සිටම පවුලක් හැටියට ස්වාමීන් වහන්සේගේ නාමය තුල එකතුව එක්සත්ව සභාවක් හැටියට එකමුතුකමින් ස්වාමීන් වහන්සේගේ නාමයේ ඉදිරියේ යාඥාවෙන් යුතුව මේ සුදු වූ පංගුකාරකමට අපි ඇතුල් වෙන්නට යනවා. ස්වාමීන් වහන්සේගේ වචනය සුදු වූ මතෙව් 26 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදයේ සිට 28 වෙනි පදය දක්වා. ඔවුන් කමින් සිටියදී යේසුස් වහන්සේ රොටීගෙන ආශිර්වාද කොට කඩා ගෝලයන්ට දී රැගෙන කන්න මේක මාගේ ශරීරයයි කීසේක. උන්වහන්සේ කුසලානක්ගෙන ස්තුති කොට ඔවුන්ට දී නුඹලා සියල්ලෝම මේ බොන්න. මේක පව් කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරුවන අලුත් ගිවිසුමේ මාගේ ලෙය කියා ස්වාමීන් වහන්සේගේ වචනය ප්‍රකාශ කරනු ලබනවා. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, සුදු වචනය තුළ අපි දකිනවා ක්‍රියාපොත තුලත් ඔවුන් නිවෙස්වල රැස් වෙන විට
මා කැමැති ඔබ උදෙසා යාඥාවක් කර සිටින්න ස්වාමීන් වහන්සේගේ ලේ තුල ඇත්තා වූ ආශිර්වාදය ප්‍රකාශ කර සිට. ස්වාමීන් වහන්සේ තුල ඔබ හැම කෙනෙක්ට ඒ කල්වාරි ලේ තුලින් මා සුවය ප්‍රකාශ කර සිටිනවා. ඔබේ පවුල් තුලට ඒ ස්වාමීන් වහන්සේගේ ලේ තුලින් පැමිණෙන සුවය මා ප්‍රකාශ කර සිටිනවා. ඔබේ පවුල තුල වගේම ඔබේ නිවස තුල ඔබ වෙසෙන්නා වූ සමාජයට ඔබ සිටිනා වූ නිවසේ වටපිටාවටත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ තුල ඇත්තා වූ පුදුමාකාර සුවයක් සමාදානයක් මා ප්‍රකාශ කර සිටිනවා. අපි එක්සත් එක්සිත විවිධ ස්ථානවල රැස් මෙලෙස ඒ සුදුමේසේ පංගුකාරකම දරන මොහොතේ ස්වාමීන් වහන්සේ අප අතර ක්‍රියා කරමින් මේ මුළු දේශයේ පුරාවටත් මේ මුළු ලෝකයේ පුරාවටත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත වැගිරුවා වූ ඒ මුළු කුරුසියේ බලය සුවය සමාදානය ඔබ හැම කෙනෙකුටම මා ප්‍රකාශ කර සිටිනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්.